පිතාගෙත් පුත්‍රයාගෙත් ශාන්ත වහන්සේගෙත් නාමයෙන් ආමෙන්. ප්‍රේමන්තේනි අද අපි ඔබත් එක්ක මේ සාකච්ඡාවට එම නැත්නම් වත් පණිවිඩයට පැමිණෙන මොහොතේ අපි රටක් හැටියට ලෝකයක් හැටියට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවක්. ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මිනිස්සු මැරෙන, ඒ වගේම අසනීප වෙන, ඒ වගේම ආර්ථිකයන් කඩා වැටෙන. ඇත්ත වශයෙන්ම හිතපු නැති තත්වයකට ලෝකේ පත් වෙන. අපි පුවත්පත්වල කියවුවා ගිය දවස් දෙක තුනට ඉස්සර වෙලා ලෝකයේ මෙතෙක් නොසිදු වෙච්ච දෙයක් සිදු වුණා. ඒ තමයි තෙල් මිල ඍණ තැනකට වැටුණා. තෙල් මිල ඍණ තැනකට වැටුණායි කියන්නේ තෙල් ගන්න අයට සල්ලි ගෙවන්න ඕන. ඒ කියන්නේ මම තෙල් ගන්නවා නම් මට සල්ලි ගෙවන්න ඕන. එච්චට ඍණ තත්ත්වයට වැටුණා වෙළඳපොළ. හිතා ගන්න බැරි තැනට මිනිස්සුපත් වෙනවා. මේ මහා ව්‍යසනී මැද, බයවල් මැද, මාරාන්තික අභියෝග මැද අපි එකතු වෙන මේ මොහොතේදී සමිදානන් අපට වචනයක් දෙනවා. ඒ වචනයයි මම ඔබත් එක්ක අද බෙදාගන්නේ. උන්වහන්සේ අපට කියන වචනේ තමයි මම ඔබව මැව්වේ මැරෙන්න නොව ජීවත් වන්නටයි. මම ඔබව මැව්වේ මැරෙන්නට නොව ජීවත් වන්නටයි. ඒ වචනය තුලින් අද අපි මෙනෙහි කරන්න සූදානම් වෙමු. ඔබ මා අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. ඔබ මා අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. සමිඳුනි ඔබ මා බලකොටුව වේ බලකොටුව වේ. සමිඳුනි ඔබ මා රැකවරණ වේ රැකවරණ වේ. එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. ඔබ මා අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී ඔබ අසලම සිටිමි. ඔබ අසලම සිටිමි. ආදර පියාණෙනි, අපි මේ මොහොතේදී අපේ වංශගේ පාමුලට එන්නේ අඳුරේ ඇවිදින පිළිතුරක් නැති පරිසරයක ඔබ වහන්සේගේ හදවතේ තියෙන පිළිතුරට විවෘත වීම පිණිසයි. ස්වාමිනී, අපිට එදිනෙදා දිනපතා මනුස්ස මට්ටමින් පරිසරයේ පුරා ඇහෙන බය ගන්නන, තැති ගන්නන, අරගලයට පත් කරන සිතුවිලි, අදහස්, වචන වෙනුවට ඔබ වහන්සේ මේ හැම ප්‍රශ්නයක් තුලින්ම ඔබ වහන්සේ දකින විදිහ, ඔබ වහන්සේගේ සිත, හදවත දේව වචනය තුලින් අපට අනාවරණය කරලා අපව එහි ගැඹුරට රැගෙන යන්න. මෙකිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාම අපට ලැබේවා. ආමේන්. ප්‍රේමන්තේනි, ආරම්භයේදී මම ඔබට කිව්වාසේ තේමාව
දෙවියන් වහන්සේ අපව මවලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නට. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි ඔබ මේ වගේ දෙයක් කියන්නේ? මොකක්ද ඒකට හේතුව? ඉස්සෙල්ලා මම ගත්තොත් මනුෂ්‍ය මට්ටම අපි එතන ඉඳලා දේව වචනෙට යන්නේක හොඳයි. මනුෂ්‍ය මට්ටම අරගෙන බැලුවොත් හැම මිනිස්සෙක්ම ජීවත් වෙන්නේ මැරෙන්න බලාගෙන නෙවෙයි. ඇත්ත වශයෙන්ම මැරෙයි කියන එක මරණය කියන එක අපේ සිතුවිලි වලින් අපේ ඇතුලෙන් ගිලිහිලා නැති වෙලා. වැඩි දෙනා ජීවත් වෙන්නේ මැරෙයි කියන එක ගැන හිතන්නේවත් නැතුව. මට හිතෙනවා ඒකට හේතුව අපිව නිර්මාණය කරනකොට දෙවියන් වහන්සේගේ සිතුවිල්ල වුණේ අදහස වුණේ අපිට මැරෙන්න නෙවෙයි හැමදාම ජීවත් වෙන්නටයි. බලන්න මනුස්ස ජීවිතයේ දෙස. දරුවෙක් ඉපදුනාම ඒ දරුවා කුඩා කාලේ ඉඳලා දෙමව්පියෝ බලන්නේ ජීවත් කරවන්න. ජීවිතයට සූදානම් කරන්න. ඒ නිසා තමයි දරුවට ස්වාධීන වෙන්න උදව් වෙන්නේ. ඇවිදින්න, දුවන්න, කෑම කන්න, ඇඳුම් අඳින්න. ඇයි අපි කියනවා එතකොට තමයි අනාගතේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ඊළඟට ඉස්කෝලේ අරිනවා. ඉස්කෝලේ අරිනකොට සමහර දරුවෝ විරුද්ධ වෙනවා. කැමති නෑ යන්න. ඒත් අපි බලෙන් අරින්නේ. අපි කියනවා මේකෙන් තමයි අනාගතයක් හදන්න පුළුවන්. ඉතින් මගේ මිනිපිරි දවසක් මම ඉස්කෝලෙන් අරන් එන්නට ගියාම පොඩි ඉතින් මම වාහනේට දාගත්තම මම ඇහුවා අද ඉස්කෝලේ මොනවද ඔයා කළේ? එයා උත්තරයක් දුන්නා මම ඇඬුවා. ඉතින් මුළු කාලෙම ඇඬලා ඒත් ඉස්කෝලේ යවනවා. ඇයි යවන්නේ? දෙමව්පියෝ දන්නවා ඉස්කෝලේ යවුවොත් තමයි අනාගතයක් තියෙන්නේ. ඊළඟට පාඩමට තල්ලු කරනවා. ටියුෂන් පන්ති වලට යවනවා. අධ්‍යාපනයෙන් දියුණු කරනවා. සල්ලි වියදම් කරනවා. පරිත්‍යාග කරලා උගන්වනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ එතකොට තමයි අනාගතයක් තියෙන්නේ. අනාගතය ගැන හිතලා දැන් මහන්සි වෙලා වැඩ කරනවා. දැන් ඊළඟට විශ්වවිද්‍යාලයට යවනවා. ගරු උපාධි ගන්නවා. ඊළඟට හොඳ රස්සාවලට තල්ලු කරනවා. සල්ලි හොයන්න පුළුවන් ක්‍රමවේද ඇති කරලා දෙනවා. ඒත් එක්කම ඒගොල්ලෝ දැන් පටන් ගන්නවා ගෙවල් හදන්න, ඊළඟට වාහන ගන්න, විවාහ වෙන්න. ඒගොල්ලෝ දරුවෝ හදන්න පටන් ගන්නවා. හැබැයි ඒකත් එක්කම ඒගොල්ලෝ කියන අපි අනාගතය ගැන හිතන්න ඕන. මොකද්ද අනාගතය ගැන හිතනවයි කියන්නේ? වැඩ කරන්න බැරි දවසට ජීවත් වෙන්නේ කොහොමද? මැරෙන්නේ කොහොමද නෙමෙයි ජීවත් වෙන්නේ කොහොමද? ඊළඟට රිටයර්මන්ට් විශ්‍රාම යාම ගැන කල්පනා කරනවා. විශ්‍රාම ගියාම අපි මෙහෙමයි ඉන්න යන්නේ. අපි මෙහෙමයි කරන්න යන්නේ. ඉතින් කෙනෙක් අහනවා ඊට පස්සේ දෙයක් නැහැ. විශ්‍රාම ගියාට පස්සේ ඉවරයි. සදාකාලිකව විශ්‍රාම. මැරෙයි කියලා හිතන්නේ නැහැ. හිතන්න බෑ. ඉස්සර මං හිතුවා මේක මෝඩකමක් කියලා. ඇයි මේ මැරෙන්න යන දේ ගැන හිතන්න බැරියයි. දැන් තමයි මට තේරෙන්නේ ඒකට හේතුව අපිව මවලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්න නිසා. හැබැයි කෙනෙක් අහන්න පුළුවන් මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න නම් අපිව මවලා තියෙන්නේ. ඒකත් මෝඩකමක් නේ. ඇයි අපි මැරෙනවනේ? කොහොමද අපි මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ? මේ මහා ව්‍යසන කාලේ මරණයට තියෙන තර්ජනය වැඩි වෙලා තියෙන කාලේ අනාරක්ෂිත තත්ත්වයන් වලට අහු වෙලා ඉන්න කාලේ අපිට ගොඩාක් වටිනවා මේ ප්‍රශ්නෙට උත්තරේ. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කෙසේද? මේකට පිළිතුර දෙවියන් වහන්සේගේ සැලැස්ම පේදුරුතුමාගේ ලිපියෙන් අපට තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ පේදුරුතුමාගේ මේ ලිපියේ කොටස මම ගන්නේ
තුන්වෙනි ඉරිදා උත්තාන සමයේ තුන්වෙනි ඉරිදා දෙවනි කියවීම. ඇත්ත වශයෙන් මේක ගොඩක් වටිනවා. මේ දෙවනි කියවීමෙන් අපට කියලා දෙනවා දෙවියන් වහන්සේ කොහොමද අපිව මැරෙන්නේ නැතුව ජීවත් කරවන්නට සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලැස්ම මොකක්ද කියන එක අපට ලස්සනට පේදුරුතුමා තුළින් අපට ඉදිරිපත් කරන. ඒ නිසා 1 පේදුරු 1:17 සිට 21. අපි 17 වෙනි වගන්තිය මොහොතක් බලමු. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට පියානෝය කියා ඔබ යාඥා කරන්නහුනම් මිහි පිට ඔබ විදේශීව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න. බලන්න මේ වචන. මිහිපිට ඔබ විදේශිව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න. මෙන්න පේදුරුතුමා තුළින් දෙවනන්ස අපිට කතා කරලා කියනවා ඔබ මේ ඉන්න කාලයේ මේ ලෝකේ ඉන්න කාලය ඔබේ ජීවිතෙන් කොටසක් පමණයි. එතකොට දැන් සමහරු ඩුබායි යනවා, සාජා යනවා, මැද පෙරදිග යනවා. මොකටද යන්නේ? ඒගොල්ලෝ අවුරුදු 2කට 3කට ගිහිල්ලා සල්ලි හොයලා, ගෙවල් හදලා අනාගතයක් හදන්න ඒගොල්ලෝ යනවා. එතකොට අපි ඒගොල්ලන්ට කියනවා විදේශීය ඉන්න කාලේ, ඔහේ ඉන්න කාලේ, ඔය මැද පෙරදිග ගිහිල්ලා මහන්සි වෙන කාලේ මේ විදියට ඉන්න හේතුව ඔබේ ගෙදර තියෙන්නේ ලංකාවේ. ඔබේ පවුල ඉන්නේ ලංකාවේ. එතනට ආපුවම තමයි නියම විදිහට ජීවත් වෙන්නේ. සමහරු කියනවා අපි දුක් විඳලා එක පොඩි යුනිට් එකක ඉඳලා සල්ලි වියදම් කරන්නේ නැතුව අපි කොච්චර මහන්සි වුණාද ලංකාවේ ඇවිල්ලා ගෙදර හදලා පවුලත් එක්ක ලස්සනට ඉන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක තේරෙනවා ජීවිතේ එකම ජීවිතයේ කොටස් දෙකක්. මෙහි දුක් විඳලා සූදානම් වෙනවා ලංකාවේ ලස්සන ජීවිතයක් ගත කරන්න. මෙන්න පේදුරුතුමා කියනවා අපේ ජීවිතේටත් කොටස් දෙකයි. එකක් තමයි මේ ලෝකේ ගත කරන කෙටි කාලය, අනිත් එක තමයි දෙවියන් වහන්සේ එක්ක ගත කරන සදාකාලික කාලය. මේ කාලය නැති කරගන්න එපා. මේ කාලයට සූදානම් වෙන්න මේ ලෝකේ ජීවත් වෙන කාලේ. මට බලන්න අපිට මතක් කරනවා කිතුණු අපිට එකම ජීවිතේ කොටස් දෙකයි. ඒ නිසා මේ ලෝකේ විතරක් නෙවෙයි. මේක තව ලස්සනට තහවුරු කරනවා බලන්න 18 වෙනි වගන්ති. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දි รา යන දේවල් මගින් නොව. දැන් බලන්න මෙතන කියනවා ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන්. මොකද්ද මේ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් කියන්නේ? නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් කියන්නේ මේ මිනිස්සු සල්ලි හැව්වට, පෝසත් වුණාට, Tamanට දේවල් රැස් කරගත්තට, අනාගතයක් හදන්න හැදුවට නිෂ්ඵලයි කිව්වේ ඒ අය මරණයෙන් ඒ ජීවිත මාර්ගය ඉවර කරගත්ත නිසා. මරණයෙන් ඒක ඉවර වුණා. ඒ නිසායි කිව්වේ මොනවා කළත් රන් රිදී වලින් මේක හැදුවත් අන්තිමට ඒක දාලා යන්න ඕන, තියලා යන්න ඕන. ඒ නිෂ්ඵල මාර්ගයෙන් අපිව ගලවාගෙන සදාකාලික පවතින ජීවිතයකට දෙවියන් වහන්සේ මාර්ගයක් හැදුවා. කොහොමද හැදුවේ මාර්ගය? ඊළඟ වාක්‍යය කියනවා. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනා ලය කරන කොටගෙන බව ඔබ දන්නහුය. එතකොට කිව්වා මේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ලස්සන වචන කීපයක් කියනවා. ඒ කියන්නේ කැලලක්වත් නැති පළුද්දක්වත් නැති මේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති බැටළු පෝතකයා තුලින් මොකද්ද කළේ? අපේ මේ මනුෂ්‍ය සීමිත ජීවිතය අනන්ත ජීවිතයට බද්ධ කරලා දුන්නා. ඒ නිසා ආපහු අර තේමාව. මොකද්ද තේමාව? අපිව දෙනන්සේ මැව්වේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නටයි.
ඒ සඳහා දෙවියන් වහන්සේ සැලසුම් කළා තමාගේ පුත්‍රයා තුළින් අපේ මේ ජීවිතය සදාකාලික ජීවිතයකට සම්බන්ධ කරන්න. මේ වාසනාව කොහොමද වුණේ කියලා මෙන්න අපට විස්තර කරනවා. 20 වෙනි වගන්තියේ ලස්සන්ට කියනවා. මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ ඔබ උදෙසා මේ අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබූ සේක. බලන්න පුදුමදී මේ ක්‍රිස්තුස් වහන්සේව මේ කාර්ය උදෙසා තෝරාගනු ලබන්නේ ලෝකය මැවීමට ප්‍රථමයෙන්. මේක පුදුම දෙයක්. දැන් අපි පොඩි කාලේ අපි හිතුවේ ජේසුගේ ගැලවීම ආවේ මීට අවුරුදු 2000කට ඉස්සර වෙලා ජේසු මේ ලෝකයට ඉපදුනාට පස්සේ මේ ඇති වෙච්ච ප්‍රශ්න තුලින් උන්වහන්සේ මැරිලා උත්ථාන වෙලා මෙන්න අපටත් ගැලවීමක් ආවා. පේදුරුතුමා කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුලින් මරණයට නියම වෙච්ච මිනිස්සුන්ට හැමදාම ජීවත් වෙන්න මාර්ගය සකස් කළේ. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ප්ලෑන් කළේ ලෝකය මැවීමට ප්‍රථමයෙන්. ලෝකේ මැවීමට ප්‍රථමයෙන් මේ සලස්ම දැම්මා. ඒ කියන්නේ මට තේරෙන විදිහට මේ සලස්ම මේ ලෝකේ හැම මිනිස්සෙකුටම අයිති. දෙවියන් වහන්සේ මේ මනුස්ස ලෝකේ නිර්මාණය කරනකොට මනුෂ්‍යව හදනකොට කිව්වා මිනිස්සෙනි මම ඔබ නිර්මාණය කරන්නේ මැරෙන්න නොව ජීවත් වෙන්නටයි. හැමදාම ජීවත් වෙන්නටයි. ඒ නිසා තමයි අපි මරණය පිළිගන්නේ නැත්තේ. ඒ නිසා තමයි අපි මරණය ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා තමයි අපි මැරෙන්න බෑ කියලා අපි අතුලාන්ත අරගලයක යෙදෙන්නේ. මෙන්න පේදුරුතුමා කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් මැරෙන්නේ නැතුව ජීවත් වීමේ මාර්ගය අපිට හදලා දුන්නා. බලමු ඒක කොහොමද සිදු වුනේ කියලා ඊළඟ වාක්‍යයේ කියනවා. ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහුය. බලන්න ක්‍රිස්තුස් වහන්සේව මරණයෙන් උත්ථාන කළ උන්වහන්සේව මහිමයට පත් කළ දෙවියන් වහන්සේව ඔබ අදහන්නාහුය. ඊළඟ කොටස කියන්නේ මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද බලාපොරොත්තුවද ඔබට ඇත. දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද බලාපොරොත්තුවද ඔබට ඇත. මොන දෙවියන් වහන්සේ කෙරෙහිද? ජේසුව මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේ කෙරෙහි. ප්‍රේමන්තේනි මම මේක සාමාන්‍ය භාෂාවට ගත්තොත් නාසරෙත්ති ජේසුතුමා බෙත්ලෙහෙමේ ඉපදිලා නාසරෙත්තේ ලොකු වෙලා කපර්නහුමේ ජීවත් වෙලා ජෙරුසලමේ මැරුණු ජේසුතුමා අපි වගේ මිනිස්සෙක්. ඒ හැබැයි ඒ ජේසුතුමා කුරුසේ ඇන ගහලා මරණයෙන් උත්ථාන වුණාම උන්වහන්සේ උත්ථාන වූ සමිඳුන් මේ උත්ථාන වූ සමිඳුන් තුල මනුස්ස ස්වභාවයයි ජීවිතයයි අනන්ත ජීවිතයයි එකතු වෙලා. දැන් ඔන්න බයිබලයේ පාල්තුමා කියනවා මේ නමක් දීලා කියනවා නව මිනිසා. උන්වහන්සේ කෙරේ කවුරු හරි අදහනවද? උන්වහන්සේ එක්ක සම්බන්ධකමක් පවත්වනවද? උන්වහන්සේ අපට මතක් කරලා දෙනවා ඒ සම්බන්ධකම පවත්වන කෙනාට මේ ලෝකේ පටන් ගත්ත ජීවිතය අනන්ත ජීවිතේ කරා ගලාගෙන යනවා. ප්‍රේමවන්තේනි මෙන්න අපිව මවලා තියෙන්නේ මැරෙන්නට නොව ජීවත් වෙන්නටයි. සමිදානන්ගේම වචන තියෙනවා ජුවම් සුවිශේෂයේ සමිදානන් වහන්සේ කියනවා මා කෙරෙහි අදහන්නා මැරුණත් ජීවත් වෙයි. එක තැනක කියනවා. තව තැනක කියනවා මා කෙරෙහි අදහන්නා මැරෙන්නේ නැහැ. මරණයෙන් ජීවිතේට දැම්ම මාරු වෙනවා. ඒවට තමයි පරිසිවරුන්ට තරහා ගියේ. පරිසිවරු කිව්වා මේ වගේ කතා කියන්නේ කවුද? ඊළඟට කිව්වා ආබ්‍රහම්ට ඉස්සෙල්ලා මම හිටියා. එතකොට ඒගොල්ලෝ කිව්වා වහන්සේට අවුරුදු 50ක්වත් නැහැ. ආබ්‍රහම්ට ඉස්සෙල්ලා කොහොමද ඉන්නේ?
මේකෙන් කිව්වේ මේ ජීවිත දෙක සදාකාලික ජීවිතයයි මේ ලෝකයේ තියෙන తాවකාලික ජීවිතයයි දෙක එකතු වෙච්ච තැන තමයි උත්තාන වූ සමිඳුන්. උන්වහන්සේ අපිට කියනවා මා කෙරෙහි අදහන්නා මැරෙන්නේ නෑ. මරණේ ජය අරගෙන සදාකාලිකව ජීවත් වෙනවා. ඒ නිසායි අපිට කියන්නේ ඔබව මැව්වේ මැරෙන්න නොව ජීවත් වෙන්නටයි. ප්‍රේමවන්තයනි මේ පුදුම ලස්සන ජීවිත ගමන අද අපි නැවත අවධානය යොමු කළ යුතු ජීවිතයයි. ප්‍රශ්න මැද අරගල මැද බලන්න මිනිස්සු කොච්චර බයද? ඇයි අපි බය වෙලා තියෙන්නේ? අපි හැමෝම හිතනවා මරණයට මුහුණ දුන්නොත් ඔක්කොම ඉවරයි. සියල්ල ඉවරයි. නෑ ප්‍රේමවන්තයනි අපිව මවලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නටයි. ඒ කියන්නේ මරණය හොයාගෙන යන්න ඕන කියනවා නෙමෙයි. මරණය අපි අපේ වගකීම අතාරින්න කියනවා නෙමෙයි. අපිට දූත කාර්යයක් තියෙනවා මේ ලෝකේ කරන්න. ඒ සඳහා අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. අපි යහපත් විදියට ජීවත් වෙන්න ඕන. වගකීමෙන් ජීවත් වෙන්න ඕන. ඒ අතර හැබැයි අපිට ස්ථිරත්වයක් තියෙනවා. මේ අපි මේ කාලේ ඉන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රාන්සිට්. අපි ඉන්නේ මේ කාලේ අපි ගත කරන්නේ අර ජීවිතේ ඉතුරු කොටසට සූදානමක් හැටියටයි. අපි ඒ සඳහා උන්වහන්සේගේ හදවතට යන්න මොහොතක් ගීතිකාවකින් අපේ අවධානය යොමු කරගමු. අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහ නගනදා අඳුර මැදින් එළිය ගලනවා කඳුළු මැදින් සිනහ නගනදා අත්හරින්න එපා පුතේ දාලා යන්න එපා අත්හරින්න එපා දුවේ දාලා යන්න එපා බැගෑ සිතින් මොරගසනා ඔබව ඇහෙනවා ලන්වී මට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්නාතුරා දුකින් හරනවා කතා කරනවා වෙන්වී ඔබ ඉන්නාතුරා දුකින් හලනවා. ස්වාමිනී අපි ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ මේ මනුෂ්‍ය මට්ටමේ తాවකාලික ජීවිතයක් සදාකාලික කරගෙන ඒ බොරුව ඇත්තක් කරගෙන ඒ තුල හිර වෙලා ජීවිත කාලය නාස්ති කරගෙන සියල්ල සුණු විසුණු වෙනවා වෙනුවට ඔබ වහන්සේගේ හදවතේ මනුෂ්‍ය ජීවිතය ගැන තියෙන ඒ ආලෝකයට අපට ඇතුල් වෙන්න උදව් වෙන්න. ස්වාමිනී අපි ඔබ වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ මැරෙන්න නොව ජීවත් වෙන්න බව. අපේ මේ ජීවිතයේ මේ ලෝකේ හරහා ගමන් කෙරුවට පස්සේ ඔබ වහන්සේ එක්ක සදහටම ගමන් කරන බව තේරුම් අරගෙන ඒ සඳහා සුදුසු විදිහට ජීවත් වෙන්නට
අපට මඟ පෙන්වන්න, අපට උදව් වෙන්න, අප තුල ක්‍රියා කරන්න. ආමෙන්. ප්‍රේමන්තේනි, මනුෂ්‍යව බයිබලේ අපට කියනවා දේව හුස්මෙන් තමයි මවලා තියෙන්නේ. මේක මනුෂ්‍ය මැවිල්ලේ විශේෂත්වයක්. ඒක අපට බයිබලේ තියෙනවා දැක ගන්නට පුළුවන්. අත්ත වශයෙන්ම උත්පත්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියේ ලස්සනට තියෙනවා. 2:7 අපි බැලුවොත් දෙවි සමිදානන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මිනිසයා මවා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළූසේක. මෙසේ මිනිසයා ජීවමාන කෙනෙක් විය. එතකොට දූවිල්ලෙන් හදලා නාස්පුඩු වලට උන්වහන්සේගේ හුස්ම හෙළූසේක. එවිට මිනිසයා ජීවමාන කෙනෙක් වුණා. එතකොට අපි සත්වයෝ අතර තියෙන වෙනස, සත්වයන්ටත් ජීවිතයක් තියෙනවා, ශරීරයක් තියෙනවා. ඒත් අපට දෙවියන් වහන්සේගේ හුස්ම අපේ මාස්පුඩු හරහා අපේ හදවතට දාලා තියෙනවා. ඒ නිසා පාල්තුමාගේ බෙදිල්ල අපේ මනුෂ්‍ය ශරීරය ගැන, මනුෂ්‍ය ජීවිතය ගැන බෙදනකොට පාල්තුමා කියනවා ශරීරය, ප්‍රාණය, ආත්මය. ශරීරය, ප්‍රාණය, ආත්මය. එතකොට ශරීරයයි ප්‍රාණයයි කියන්නේ, ශරීරය තමයි අපේ ශරීරය, ප්‍රාණය කියන්නේ අපේ මනස, අපේ හැඟීම්, අපේ යටිහිත. ආත්මය ඊට ඉහළින් තියෙන දේ. ඒත් අපේ වැටුණු ස්වභාවය කියලා කියන්නේ මේ අපේ ආත්මය ඇත්ත වශයෙන්ම අන්ධ වෙලා දැන් දෙවියන් වහන්සේව නොපෙනී ගිහිල්ලා. අපේ ආත්මේ කන් දෙක නොඇසී ගිහිල්ලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬ නොඇසී ගිහිල්ලා. අපේ ආත්මේ හදවත ගල් වෙලා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආදරය නොදැනී ගිහිල්ලා. එහෙම වෙච්ච නිසා මනුස්ස ලෝකයට විතරක් අපේ අවධානය ඇතුල් ගිහිල්ලා. දෙවියන්ගෙන් ලැබිය යුතු ආදරය අපි මිනිස් ලෝකයෙන් හොයන්න පටන්ගෙන. දේව සම්බන්ධකම මිනිස් සම්බන්ධකම් තුලින් හොයන්න පටන්ගෙන. අනන්ත ජීවිතය මේ ලෝකය තුල හොයන්න පටන්ගෙන. නාස්පුඩු ගැන කියනකොට මට නිකම් පතක් වෙන්නේ දෙවියන් වහන්සේගේ හුස්ම නාස්පුඩු වලින් ඇද්ද මිනිස්සයෝ අද කුඩු නාස්පුඩු වලින් ඇදලා ජීවිතය අර්ථවත් තෘප්තිමත් කරගන්න බලන හැටි. ඉතින් මොකද වුනේ? අර ආත්මය අන්ධ වෙච්ච නිසා අපිව විනාශ කරන දේ පස්සෙම අපි දුවන්න පටන් ගත්තා. මේක පුදුම දෙයක්. අපිව වහල් කරන දේ පස්සේ අපි දුවනවා. දැන් ඔබ දකින්න ඇති රූපවාහිනියේ මේ පෙරේදා මාසයකට විතර පස්සේ බාර් ඇරියා. ඉතින් බාර් ඇරපුවා පින්තූරු ආවා රූපවාහිනියේ. ඔලු දැන් අර දුරස්ථභාවයේ තියාගන්න ඕන මිනිස්සු ෆාමසියට යනකොට දුරස්ථභාවයේ තියන් ඉන්නවා. මේ කෑම ගන්න යනකොට දුරස්ථභාවයේ තියන් ඉන්නවා. බෝතල් ගන්න යනකොට ඔළුවටත් උඩින් නගිනවා. හේතුව ඇයි? තමාගේ ජීවිතය සතුටු කරගන්න, තෘප්තියට යන්න හොයන්නේ අන්තිමට තමාව වහල් කරන, විනාශ කරන දේමයි. ඒකට හේතුව මොකක්ද කියලා අහුවොත් ඒ තමයි ආත්මය අන්ධ නිසා අපි හොයන පිළිතුරු අපිව වහල් කරන. තවත් උදාහරණයක් බලන්න. කෑම. අපි ආසාවෙන් කන්නේ අපිව මරණ කෑම. අන්තිමට heart attack කියයි. diabetes කියයි. මේ අපිව විනාශ කරන කෑම අපි පස්සෙන් ගිහිල්ලා කනවා. අපිව විනාශ කරන සම්බන්ධකම් වලට ගිහිල්ලා පෞල් ජීවිතේ නැති කරගන්නවා. අන්තිමට අපි මැරෙනවා. ඉංග්‍රීසියෙන් වචනයක් ඒකට කියනවා we are lost.
ලොස්ට් කියන්නේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. කොයි පාරේද යන්න ඕන කියලා දන්නේ නැහැ. බයිබලයේ කියනවා ඒකට හේතුව තමයි ආත්මේ ඇස් දෙක වැහිලා. ආත්මේ කන් දෙක වැහිලා. ආත්මේ හදවත ගල් වෙලා. ඒ නිසා අනන්ත ජීවිතයට උරුමයක් තිබුණාට ලබා ගන්නට බැරි වෙලා. ඒත් අපිට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය සමහරවිට අපිට එක මොහොතක තමයි ඒක තේරෙන්නේ. ගොඩක් වෙලාවට මැරෙන්න යන මොහොතේ තමයි ආත්මයක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ. ඉතින් මම අඳුරන පියතුමෙක් කිව්වේ කොහොමද හෘදාබාධයක් ඇති වෙලා හදිස්සියෙම තනියම ඉන්නකොට ඒකේ පහර කොච්චරද කිව්වොත් මැරෙයි කියලා හිතුණා. ඇස් දෙක වහගත්ත ආත්මය ප්‍රාණය බාර කළා දෙවියන් වහන්සේට ඇස් දෙක වහගෙන හිටියා. වේදනාව ගොඩයි. හදිස්සියෙම වේදනාව නැති වුණා. පියතුමා හිතුවලු දැන් ඉතින් heart attack එක ඉවර ඇති කියලා. ඇස් දෙක ඇදලා බැලුවා බලනකොට පියතුමා කියන මං උඩ හිටියේ මගේ ශරීරය මම දැක්ක පල්ලෙහා. ආත්මය මම ළඟදී කියෙව්වේ මම අහගෙන හිටියේ කෙනෙක් ගැනගේ සම්මුඛ පරීක්ෂණයක්. එයා කියනවා මම හදිස්සියේ වාහනේ ඉන්නකොට අසනීප වුණා මම මොහොතකට මැරුණා. ඔයාලට මොකද වුනේ? මාව ස්වර්ගයට මාව අරන් ගියා මට ලැජ්ජයි කියන්නේ එයා කියනවා. එයා අහනවා ඇයි? මම බිස්නස් කරපු කෙනෙක් පල්ලි නොගිය කෙනෙක් මගේම වුවමනාව විලා ඒ ජීවත් වුනේ. මම එතනට කොහොම ගියාද මම දන්නේ නැහැ. මම දැක්කද? මොකද්ද ඔබට තේරුනේ? යාගෙන් ඇහුවා. තේරුනේ මේකයි යා කිව්වා. මම ශරීරයක් තියෙන ආත්මයක් කියලා මන් තේරුණා. එයා ඇහුවා මොකද්ද ඒකේ තේරුම? එයා කිව්වා එතකන් මම මේ ස්වර්ගීය දර්ශනේ දකිනකන් මම හිතුවේ මට ආත්මයක් තියෙන ශරීරයක් කියලා. මේ ලෝකේ තමයි මගේ ජීවිතේ තියෙන්නේ. අර මොහොත මට තේරුණා එකපාරම නැහැ. මගේ ආත්මය තමයි පවතින්නේ. මගේ ශරීරය తాවකාලිකයි. ප්‍රේමවන්තේනි සමහරවිට ලස්සන සංගීතයක් ඇහිච්ච වෙලාවක සමහරවිට කෙනෙක්ගේ අධ්‍යාත්මික අත්දැකීමක් තියෙන කෙනෙක්ගේ වචනයක් ඇහුච්ච වෙලාවට හදිස්සියෙම අපේ ආත්මයත් අවදි වෙන මොහොතක් තියෙනවා. නමස්කාරයේ වෙලාවක යාඥාවේ වෙලාවක හදිස්සි ආත්මය අවදි වෙන වෙලාවක් තියෙනවා. ඒ අවදි වෙච්ච මොහොත තිබුණාට වෙන්නේ ඒ ආත්මය එහෙම්ම ආපහු අපේ මානසයට අපේ ස්වභාවයට යට වෙලා යනවා. ඒ නිසා දෙවියන් වහන්සේ සැලසුමක් කළා. මොකද්ද කරපු සැලස්ම? අපේ මේ මනුස්ස ජීවිතයයි සදාකාලික ජීවිතයයි එකතු කරන්න මාර්ගයක් හදලා දුන්නා. ඒ මාර්ගය මම ඔබට ඉස්සලා කියවීමෙන් කිව්වා උත්තාන වූ සමිඳුන් තුලින් මෙය අපට ලබලා දෙන්න සැලසුම් කළා. මේක තමයි උත්තාන සමී අපි ගන්න මහා උත්සවය. කොහොමද මේක කළේ? පේදුරුතුමාගේ පළවෙනි දේශනාවේ ක්‍රියාපොතේ අපට ඒ වෙච්ච විදිහ විස්තර කරලා දෙනවා. අපි මොහොතක් ඒ දෙස බලමු. ඒක තියෙනවා ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 22 ඉඳලා. අත වශයෙන්ම 14 හැඳින්වීමක් තියෙනවා. අපි එතනට යන්නේ 22 ඉඳලා තියෙනවා. ඊශ්‍රායල් ජනෙනි මේ වචනයට සවන් දෙන්න. ඔබම දන්නා ලෙස නාසරෙත්හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මිනිසෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ මගින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින්ද අරුම පුදුම දේවලින්ද ලකුණු වලින්ද පෙන්වූසේක. දැන් බලන්න මෙන්න ජේසුගේ දූතකාරය ගැන පේදුරුතුමා හැදින්වීමක් දෙනවා. දෙවියන් වහන්සේ විසින් තෝරාගත්ත ආලේප කරපු ඒ නිසා පුදුම ක්‍රියාවලින් ලකුණු වලින් ඔබ දැක්කා උන්වහන්සේගේ දූතකාරය. ප්‍රේමන්තේනි උන්වහන්සේ මොනවද කළේ? ලෙඩ්ඩු සනීප කළා. මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටෙව්වා. යක්ෂයන්ව දුරු කළා. බඩගෙන මිනිස්සුන්ට කන්න දුන්නා. ඒත් ඒ හැම දෙයක්ම කරලා ජීවත් කෙරෙව්වට
ඒ ජීවත් කරපු හැම කෙනාම අවසානයේදී මැරෙනවා. ලාසරස්ස නැගිට්ටෙව්වා. ජෛරස්ගේ දුව නැගිට්ටෙව්වා. නායිම් නුවර ඒ වැන්දබුවගේ පුතාව නැගිට්ටෙව්වා. හැබැයි මැරෙනවා. අසනීප වෙත සුව කරපු අය අවසානයේදී මැරෙනවා. සමිදානන් තුළින් ඊට වඩා පිළිතුරක් අවශ්‍ය බව තේරුණා. සමහර බයිබල් විශේෂඥයෝ කියනවා. උන්වහන්සේගේ දූත කාර්ය කරලා මැදදී උන්වහන්සේට තේරුණා මේ මං කරන වැඩේ මුළු ලෝකයත් එක්ක බෙදා ගන්න නම් මේ මං කරන වැඩෙන් මරණයෙන් බේර ගන්න නම් මීට වඩා වෙනස් දෙයක්ුත් මම කරන්න ඕන. අපිට බයිබල් විශාරදයෝ කියනවා මේ අවබෝධයේ සංකේතයක් තමයි අන්‍ය රූප විලාස වීමේදී සිදු වුණේ. මෝසස් ඇවිල්ලා නීතිය සංකේතය එලයිජා එලියා දිවස් ප්‍රසාදිවරයා ඇවිල්ලා ප්‍රාතිහාරයේ සංකේතය ඇවිල්ලා උන්වහන්සේක සාකච්ඡා කරලා කිව්වා. මරණයෙන් මිනිස්සුන්ව බේරගන්න නම් ඔබ කුරුසයක මැරෙන්න ඕන. දූතකාරයේ ඊළඟ කොටස දුක් විඳීම. ප්‍රේමන්තේනි අපි අර පළවෙනි කොටසට නම් ගොඩක් කැමතියි. ප්‍රාතිහාර කරන්න, මිනිස්සුන්ව සුව කරන්න, මිනිස්සුන්ගේ ජීවිත ප්‍රශ්න වලට මැදි වෙලා උදව්වක් ලබලා දෙන්න මිනිසුත් අපි පස්සෙන් එනවා. ඒක හරි තෘප්තිමත්. ඒක එක කොටසක් විතරයි දූතකාරී. දූතකාරී අනිත් කොටස තමයි මේ අනන්ත ජීවිතයේ ලෝකෙට ගේන්න විඳින දුක. ඒකයි උන්වහන්සේ කිව්වේ මානුවන කෙනා දිනපතා කුරුසේ රැගෙන මානුවෙන්. එතකොට මේ කොටස මෙතන කියනවා පළවෙනි කොටස ඉදිරිපත් කරනවා මෙන්න අනන්ත ජීවිතය ජීවත් කරවීමට දුන්න පිළිතුර. ඊළඟ වාක්‍යයේ තියෙනවා. එම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව පාවා දෙනු ලැබූසේක. ඔබ ආදාමිට මිනිසුන් ලවා උන්වහන්සේ කුරුසියේ ඇනගස්වා මරා දැමූහ. දැන් ඔන්න ජේසු මේ පේදුරුතුමා නැගිටලා කියනවා එම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය අනුව පෙර දැනුම අනුව පාවා දෙනු ලැබූසේක. දෙවියන් වහන්සේ ඉඩ දුන්න වැඩේට උන්වහන්සේව කුරුසයට ඇනගහලා මැරුවා. ප්‍රේමවන්තේනි මරණයෙන් ඉවර වුණාද? මරණය මේ මිනිස්යාව පරාද කළාද? අපි බලමු ඊළඟ වාක්‍යය කියනවා. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන්වහන්සේ මුදා උත්ථාන කර වදාළසේක. මන්ද මරණයට උන්වහන්සේ බැඳ තබාගත නොහැකි විය. මෙන්න උන්වහන්සේව මරණයෙන් උත්ථාන කරනු ලැබූසේක. මන්ද උන්වහන්සේ කියනවා මරණයට උන්වහන්සේව බැඳ තබාගත නොහැකි විය. ප්‍රේමවන්තේනි ඇයි ජේසුව මරණයට බැඳ තබා ගන්න බැරි වුණේ? මෙන්න අපි පරණ ගිවිසුම බැලුවොත් තමන්ගේ වැටුණු තැන ඉඳලා ආත්මය අවදි වෙච්ච අය ඉන්නවා. අපි පටන් ගත්තොත් ආබ්‍රහම්ගේ ඉඳලා ආබ්‍රහම්ගේ ආත්මය අවදි වුණා. හැබැයි මනුස්ස ස්වභාවය හැම වෙලාවෙම ওই අවදි වෙච්ච ආත්මය බිම දාගත්තා. ඒ නිසා මනුෂ්‍ය මට්ටමට ආපහු වැටුණා. අපි ඒක දකිනවා කොහොමද ආබ්‍රහම් ඊජිප්තුවේදී තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න තමන්ගේ බිරිඳ සහෝදරී කියලා පාරාවට විවාහ කළා දුන්නා. ඇයි ආත්මයේ මෙහෙයවීමට ඉඩ නොදී මාංශයට අහු වුණා. අපි දකිනවා මෝසෙස් දෙවියන් වහන්සේ කතා කළ ආත්මය අවදි වුණා. දෙවියන් වහන්සේගේ හඬ ඇහුණා. දෙවියන් වහන්සේ දවස් 40ක් කන්දේ කාලේ ගත කළා. හැබැයි තරහා ගියා. ඔක්කොම අමතක වුණා. උන්වහන්සේ දසපනත අරගෙන පොළොවේ ගැහුවා. පොරොන්දු දේශයට යන මාර්ගය උන්වහන්සේට නැති වුණා. ආත්මය යට වුණා මනුෂ්‍ය ස්වභාවයෙන්. එතනම පරාදයි. දාවිද් අරගෙන බලන්න. දාවිද් දේව ශක්තියෙන් දේව බලයෙන් ගොලායත්ව ජයගත්තා. ඒක උන්වහන්සේ කියනවා දාවිද් කියනවා මම ඔබට විරුද්ධ වෙන්නේ කඩුවෙන්වත් හෙල්ලෙන්වත් පලියෙන්වත් නොව
දේව බලයෙන් ඇවිල්ලා ගොලායත්ව බිම දාලා ජයගත්තා. දාවිද් ශුද්ධාත්මයන්න් තුල ගීතිකා කිව්වා. කොච්චර කිව්වද කිව්වොත් සාබුල්ගේ ඇතුලේ හිටපු අසුද්ධාත්මය මෙල්ල කරන්න පුළුවන් වුණා. ඒත් දාවිද් කාම රාගයට අහු වුණා. මිනි මරුවෙක් බවට පත් වුණා. මාංශය එළියට ඇවිල්ලා යට කරගත්තා. ඒ නිසා ස්වර්ගීය ජීවිතය මරණය පරාද කරන්න ස්වර්ගීය ජීවිතයට දොර අරින්න මනුස්සයන්ට බැරි වුණා. බැරි වෙච්ච නිසා තමයි අවුරුදු ගණන් මේ ආවේ. මෙන්න එක මිනිස්සෙක්. උන්වහන්සේ මොකද කරන්නේ? ස්වර්ගීය ජීවිතය දොර ඇරගෙනම ජීවත් වුණා. ජොර්දාන් ගඟේ සුද්ධාත්ම ස්නාපනයත් එක්ක ඇරුණු දොර. උන්වහන්සේ දොර හදවතේ දොර ඉහළ ස්වර්ගයේ දොර ඇරගෙනම ජීවත් වුණා. කොහොමද? පාපයක් නොකර. ඒ නිසා තමයි පේදුරුතුමා කියන්නේ පිරිසිදු නොකැලැල්ව හිටපු මේ යාගය, මේ බැටළු පෝතකයා උන්වහන්සේ පාපයක් නොකර දෙවියන් වහන්සේට ඇතුළෙන් පිළිතුරු දෙමින් මුළු ජීවිත කාලයක්ම ගත කළා. යක්ෂ බලවේගයේ බය වුණා. යක්ෂ බලවේගයේ දන්නවා පාපයක් කරපු හැටිය, මාංශයට වැටිච්ච හැටිය, ස්වර්ගයේ දොර වැහෙනවා, මරණයට යට වෙනවා, පරාදයි. සමිදානන පරීක්ෂාවට දාන්න බැලුවා කරගන්න බැරි වුණා. සමහරවිට ඌ හිතන්නේ නැති උන්වහන්සේව මරලා දැම්මොත් ස්වර්ගයේ දොර වැහෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් මෙන්න ඇති විනාශ කරන්න හේතු වුණේ. ඒ තුන්වහන්සේව විනාශයට යන ගමනේදී අතුලාන්තය ආරක්ෂා කරගත්තා. අපි දන්නවා ඒක යෙසායා 50, 51, 52, 53 අපිට ඒක විස්තර කරලා දෙනවා. ඒ සේවකයාගේ අතුලාන්තය. ඒක ලස්සනට කියනවා. උන්වහන්සේට සාප කරපු අයට උන්වහන්සේ ආශිර්වාද කළා. උන්වහන්සේට වැරදි කරපු අයට උන්වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේගේ සතුරන් වෙනුවෙන් මැදිහත් වුණා. මේ හදවත නිසා මැරෙනකොට නොකැලැල්, මැරෙනකොට පිරිසිදුයි. ඒ නිසායි මෙතන කියන්නේ මරණයට උන්වහන්සේව තියාගන්න බැරි වුණා. මෙන්න මහා දේව තැග්. ස්වර්ගයට දොර අරගත්තා. අනන්ත ජීවිතය මේ උත්තාන වූ සමිඳුන් තුලින් මේ ලෝකෙට ආවා. දැන් ඔන්න ඉතිහාසයේ හිටපු ජේසුතුමයි උත්තාන වෙච්ච ජේසුතුමයි දෙන්නම එක්කෙනෙක්. උන්වහන්සේ තුල මේ ලෝකේ ජීවිතයයි අනන්ත ජීවිතයයි එකතු වුණා. ඒකයි මං කිව්වේ අපිව මවලා තියෙන්නේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නටයි. අපි බලමු ඒක කොහොමද සිදු වුණේ 33 වෙනි වගන්තියට අපි ගියොත්. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උස්සස් කරනු ලැබ පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයන්න් ලබා ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළසේක. අපි 33ට යන්න ඉස්සෙල්ලා මට අපි යන්න ඕන ඉස්සෙල්ලා 31ට යන්න ඕන. 31 32 කියවලා අපි 33ට යන්න. 31ට. ඔහු මෙය කල්මත්තෙන් දැක ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමි. කවුද මේ කල්මත්තෙන් මේක දැක්කේ? ඒ කල්මත්තෙන් දැක්කේ දාවිද්. කල්මත්තෙන් මේක දැක ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ගැන කතා කළා. මොනවද කිව්වේ? උන්වහන්සේ පාතාලයේ හැර දමනු නොලැබූ බවත් උන්වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත් කීය. දාවිද් අනාගත වාක්‍යයක් කියලා කිව්වා. උන්වහන්සේ පාතාලයේ හිර වෙන්නෙත් නැහැ. උන්වහන්සේගේ ශරීරය ජරා වෙන්නෙත් නැහැ. ඇයි ඒ? පාපයක් නැතුව මැරිලා මරණයෙන් උත්ථාන වෙලා 32 වෙනි වගන්තිය බලන්න. දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළසේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු. මේ කියනවා පේදුරුතුමා කියනවා මේ අපි සාක්ෂිකාරයෝ. මොකේ සාක්ෂිකාරයෝද? මේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේව
මේ දේව තාත්තා මේ ක්‍රිස්තුස් වහන්සේව මරණයෙන් උත්ථාන කළා. අපි මේ දෙන්නවම දන්නවා. ඉතිහාසය හරහා අපිත් එක්ක හිටපු නාසරති ජේසුතුමාවත් අපි දන්නවා. ඒ වගේම මරණයෙන් උත්ථාන වෙච්ච මේ ක්‍රිස්තුස් වහන්සේවත් අපි දන්නවා. ඒ දෙන්නම එක්කෙනෙක්. අපි ඒකට සාක්ෂිකාරයෝ. අපි ඒකට සාක්ෂි කරනවා අනන්ත ජීවිතයයි මිනිස් ජීවිතයයි එකතු වෙලා. ප්‍රේමවන්තේනි ඒකයි සමිදානෝ කිව්වේ මා කෙරේ අදහන්නා මැරුණත් නොමැරෙයි. මා කෙරේ අදහන්නා එකපාරම මේ ලෝකේ මරණයෙන් උත්ථානයේ ජීවිතයට මහරු වෙලා ඉවරයි. මේ මහා ප්‍රාතිහාර්ය සිදු වෙලා ඉවරයි. ඒ නිසා මේ තෑග්ග අපිට බෙදා දෙන්නටයි උත්ථානෝ සමිඳුන් අපි අතර දැන් ප්‍රකාශ වෙන්නේ. කොහොමද මේ තෑග්ග අපිත් එක්ක බෙදා ගන්න? ඒක අපිට 33 වෙනි වගන්තියේ කියනවා දැන්. පේදුරුතුමා කියනවා මෙන්න උන්වහන්සේ උත්ථාන වුණා. දැන් මෙන්න අපිට වෙච්ච දේ බලන්න. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළසේක. මොකද්ද බුනේ? පියාණන් වහන්සේගේ දකුණු පස ගිහිල්ලා ඉඳගෙන උන්වහන්සේ මොකද කළේ? තාත්තගෙන් ඒ ශුද්ධාත්මයාණන් වහන්සේව ලබාගෙන මෙන්න මේ ශ්‍රාවකයන්ගේ හදවතට වැගුරුවා. ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ මේ අනන්ත ජීවිතය, මේ සදාකාලික ජීවිතය, මේ දිව්‍යමය ජීවිතය මනුෂ්‍ය ජීවිතයට මුසු කළා, එකතු කළා. ප්‍රේමවන්තේනි බලන්න අපි හිතුවොත් කුරුසේ ලකුණ බැලුවොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. කුරුසේ ලකුණේ ඉහළ ඉඳලා පහළට එන කොටස බැලුවොත් ඒ තමයි ස්වර්ගයේ ඉඳලා වගුරවන ශුද්ධාත්මයාණන්ගේ ගමන් මාර්ගය. ඒක වහන්න බෑ දැන් කාටවත්. ඒ ගමන් මාර්ගය කුරුසේ හරහා ඇරියේ. ඒ නිසා මොකද වුණේ? ඒ දොර දැන් ඇරිලා ශුද්ධාත්මයාණන් වහන්සේව කෙලින්ම මේ ලෝකෙට එවලා ශ්‍රාවකයන්ගේ හදවතට වගුරලා. ශ්‍රාවකයන්ට මොකද වුණේ? එතකන් මේ ශ්‍රාවකයෝ ආත්මය සැරින් සැරේ අවදි වෙච්ච අය අපි වගේ. එක මොහොතක අවදි වෙලා අනිත් මොහොතේ වැටිලා. එක මොහොතක ශක්තිමත් වෙලා ස්වාමීනි මැරෙනකන් ඔබ වහන්සේ කියනවා අනිත් මොහොතේ පැනලා දිව්වා. මොකද උවේ? ආත්මය මනුස්ස ස්වභාවයට යට වෙලා. මෙන්න ශුද්ධාත්මයාණන් වහන්සේ ඇවිල්ලා මොකද කළේ? ඔය ආත්මය අවදි කරලා පාපයට සමාව දීලා රුධිරයෙන් නහවලා මේ ශ්‍රාවකයන්ගේ ආත්ම අවදි කළා. දැන් ආත්මය බලවත් වුණා. මාංශය, ශරීරය ආත්මයට යටපත් වුණා. දේව බලය ඒ අයගේ ජීවිතේ හරහා ගලන්න පටන් ගත්තා. ඒ උඩ ඉඳලා පහළට කුරුසේ එක පැත්තක්. අනිත් පැත්ත මේ හරහට යන බලය. මොකද වුණේ? මේ අයගේ ජීවිතේ ඇතිවෙච්ච මේ පෙරලිය ලෝකේ පුරා ගලා යන්නට පටන් ගත්තා. අනිත් අයත් මේ ජීවිතය අත්දකින්න පටන් ගත්තා. සමිදානන්ව අදාහගත්තද? උන්වහන්සේගේ ජීවිතය දුන්නද? මේ මහා බලය ඒගොල්ලන්ගේ ජීවිතයට ඇවිල්ලා ආත්මය අවදි වෙලා මෙන්න අනන්ත ජීවිතයයි මනුස්ස ජීවිතයයි එකට වෙලා ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මැරෙන්න බය වුණේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ව මරන්න ගෙනියනකොට ඒගොල්ලෝ කියනවා ගීතිකා කියමින් ගියා. ඒගොල්ලෝ දුක් විඳින්න බය වුණේ නැහැ. ක්‍රියාපොතේ කියනවා මේ ජුවම්තුමාටයි පේදුරුටයි කසපාර ගහපුවාම ඒගොල්ලෝ සතුටු වුණාලු. ඒක කියනවා ඇයි ඒ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දුක් විඳින්නට ලැබුණු අවස්ථාව ගැන සතුටු වුණාලු. ගුටි කනකොට සතුටු වෙන අය සාමාන්‍යයෙන් අපේ ලෝකේ නම් මානසික ලෙඩ්ඩු. හේතු ගානකොට සතුටු වෙනවා නම් ලෙඩක් බේත් දෙන්න ඕන.
ඒත් මෙතන එහෙම නෙමෙයි ඊට වඩා මහා සත්‍යයක්. අනන්ත ජීවිතයයි මනුස්ස ජීවිතයයි මුසු වෙලා. ශුද්ධාත්මයන්ගේ ස්නාපනයේ තුලින් අලුත් ජීවිත මගක් ඇවිල්ලා. ඒ නිසා ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දුකට මුහුණ දෙනවා. වේදනාවට මුහුණ දෙනවා. මරණයට මුහුණ දෙනවා. එතනින් එහා ගමන් කරනවා. ප්‍රේමන්තේනි අද අපි ජීවත් වෙන සමාජයට මේ වචනය ඕන. හේතුව මට තේරෙන විදිහට අපි මේ ජේසුව වුණත් අරන් තියෙන්නේ මේ ලෝකයේ දිවි කෙනෙක් හැටියට. මේ ලෝකයේ දෙවිවරු මොකටද ඉන්නේ? අරක දෙන්න මේක දෙන්න අනිත් එක දෙන්න මේක දෙන්න මේ ප්‍රශ්නෙට උදව් වෙන්න මේ ප්‍රශ්නෙට උදව්. ඔව් ඒක උන්වහන්සේගේ දූතකාරී කොටසක් අපි දැක්ක පේදුරුතුමා කියනවා. උන්වහන්සේ ඒවා කළා. ඒවා කරනවා. හැබැයි උන්වහන්සේ ඊටත් වඩා දෙයක් කරනවා. ඒ තමයි අනන්ත ජීවිතයයි මනුෂ්‍ය ජීවිතයයි එකතු කරලා ස්වර්ගීය ජීවිතය දැන් අපට දීලා ඕනම ප්‍රශ්නයක් කරහා ඕනම අර්බුදයක් කරහා ගමන් කිරීමේ බලය මේ මහා ව්‍යසන හරහා ගමන් කිරීමේ අතුලාන්ත ශක්තිය උන්වහන්සේ දැන් අපට දෙන්න ඉදිරිපත් වෙලා. මේක පාල්තුමා රෝමවරුන්ට ලියුව ලිපි අපට ලස්සනට ඉදිරිපත් කරනවා. රෝම ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය. ප්‍රේමාන්තනි මම පාල්තුමා ගැන යමක් කියන්න ඕන. මේවා ලියනකොට සුවිශේෂ නැහැ. දේව ධර්මයක් ගොඩනැගිලා නැහැ. මහා සාකච්ඡාවන් මොනාවක් නැහැ. මේ මිනිස්සයාට යාඥාවෙන් හොයාගත්ත මේ දේ කොච්චර ගැඹුරුද කියලා හිතුවොත් දැන් වුණත් අපිට තේරුම් ගන්න අවුරුදු ගණන් යනවා මේක අහුවෙන්. පාල්තුමා කියනවා මේ උත්තානෝ සමිඳුන්ගේ ජීවය ඔබ තුල වැඩ කරනකොට වෙන්න යන දේ බලන්න අපි කියවලා බලමු. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුල වැඩවසනසේක් නම් ඒතර කියනවා ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල වැඩවසනසේක් නම් පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත් මොකද කියනවා පාපේ නිසා ඔබේ ශරීරයේ මැරී ඇතත් මොකද මේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඇතුලේ ඉන්නවා ඒත් අපි උන්වහන්සේට අහුම්කම් දෙන්නේ නැතුව උන්වහන්සේට ඉඩ දෙන්නේ නැතුව සුදාම්මෙන් ඉඩ දෙන්නේ නැතුව අපේ ස්වභාවයට ඉඩ දෙනවා. ඒක තමයි අපේ ශරීරය කියන්නේ ගිහිලා බුදියන්න යාඥා කරන්න එපා ගිහිලා නිදා ගන්න. ඕම ඉන්න එපා රණ්ඩු වෙන්න. ඕම ඉන්න එපා පහරක් දෙන්න. අර ස්වභාවය එළියට එන්නේ ජේසු අපිත් එක්ක හිටියට ඇතුලේ හිටියට මේ ගතිය තියෙනවා කියන්නේ. දමිටු බව නිසා ඔබේ අධ්‍යාත්මය ජීවමානය. දමිටු බව නිසා දෙවියන් වහන්සේ ජේසු කරපු දේ නිසා ඔබේ අධ්‍යාත්මය ඔබේ ආත්මය ජීවමානයි. මතක තියාගන්න අපේ ආත්මය අවදි වෙලායි තියෙන්නේ. ඒ නිසා තමයි අපිට හැඟීමක් එන්නේ දෙවියන් හොයන්න, ජේසුව හොයන්න. අපි වැටුණු තැන අපේ ඇතුළ අඬන්නේ උන්වහන්සේක සමගි වෙන්න. ඒ නිසා තමයි අපේ ඇතුළාන්තය මේ හොයන්නේ ජේසුනි කියලා. ඒ සෙවිල්ලට අපි වැටුණත් ඒ සෙවිල්ලේ අපි යෙදෙනවා නම් අපි එනවා නම් උන්වහන්සේ ළඟට පාල්තුමා කියන පුදුම දෙයක් සිදු වෙන්න යනවා. තවද ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වැඩවසනසේක් නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මලවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වසන ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරනසේක. බලන්න මේ උත්ථාන වූ සමිඳුන් ඔබත් එක්ක ඉන්නවා නම් උන්වහන්සේගේ ආත්මය ඔබ තුලට ඇවිල්ලා නම් මෙන්න හැඳින්වීමක් දෙනවා හි සුද්ධාත්මයට පාල්තුමා. ඔය සුද්ධාත්මය තමයි අර ගහලා පොඩි කරලා බිම දාලා විනාශ කරලා ගිහිල්ලා අර ගල්ලෙනට දාපු ශරීරයට පණ දුන්නේ. එහෙනම් උන්වහන්සේ කියනවා ඔය ශරීරයට පණ දුන්න සුද්ධාත්මයන ඔබ තුල ඉන්නවා නම් උන්වහන්සේ ඔබේ ශරීරයට පණ දෙන්නයි යන්නේ. එතකොට මේ ශරීරයට පණ දීලා අපිව ජීවමාන කරනවා. ප්‍රේමවන්තේනි මෙන්න පුදුම දේ මෙන්න අපට ඇවිල්ලා තියෙන මහා සුබ ආරංචිය. මොකද්ද ඇවිල්ලා තියෙන සුබ ආරංචිය? උන්වහන්සේ අපට කියනවා බය වෙන්න එපා පුතේ දුවේ. මරුණට පස්සේ ජීවත් වෙනවා විතරක් නෙවෙයි.
ඔබගේ මේ ශරීරයට මනසටත් මම පණ දීලා ශක්තිය දීලා ඔය ප්‍රශ්න හරහා ගමන් කරන්න මං ඔබට බලය දෙනවා. අනිත් අයවත් ධෛර්යමත් කරන්න ඔබට බලය දෙනවා. හේතුව ඔබ මම නිර්මාණය කළේ මැරෙන්න නෙවෙයි ජීවත් වෙන්නටයි. අපි මොහොතක් යාඥාවට ඇතුල් වෙන්නට සූදානම් වෙමු. ශුද්ධාත්මයන්න් වහන්සේට කියමු ශුද්ධාත්මයන්නි පියාණන් වහන්සේගේ ජේසුගේ හදවතින් පැමිණෙන ආත්මයන්නි මේ මහා සත්‍ය මේ වසාල අර්බුද මැද අපිට අත්තක් කරන්න. අපට ජීවමාන කරන්න. අප තුල ක්‍රියා කරන්න. අප තුලින් අනිත් අයගේ හදවතට ගලාගෙන යන්න සලස්සන්න. මගේ ශරීරය දවාලනු මැන පිරිපුන් වන්නට ආත්මය මගේ ශරීරය දවාලනු මැන පිරිපුන් වන්නට ආත්මය පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානනි පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානනි ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයානනි ස්පර්ශ කරන්න මා දේවෝත්මයානනි පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානනි පුරවන්න මා ඔබගේ බලෙන් ශුද්ධාත්මයානනි ඔව් ස්වාමිනී අපි ඉල්ලන්නේ මේ අපේ తాවකාලික ජීවිතයට ඔබ වහන්සේ ඒ බද්ධ කරන අනන්ත ජීවිතය මරුණට පස්සේ නෙවෙයි දැන්ගෙන එන ඒ ජීවිතය අප තුල ජීවමාන කරලා අපේ ආත්මය අවදි කරලා ඒ ආත්මයේ අවදි වීමේ බලය අපේ මනසට ශරීරයට ගලා එන්නට සලස්සලා ස්වාමිනී අපි ජීවත් වෙන අවනිශ්චිත මේ පරිසරය ජය අරගෙන ඇතුලෙන් අනිත් අයටත් බයට යට නොවී අවිනිශ්චිත තත්වයට යට නොවී වහන්සේගේ බලයෙන් ශක්තියෙන් එදා මුල් සභාව අභියෝගවලට මුහුණ දුන්න විදියට මරණයට මුහුණ දුන්න විදියට උවදුරන්ට මුහුණ දුන්න විදියට මුහුණ දීලා අනිත් අයවත් ධෛර්යමත් කරගෙන ඉදිරියට යන්න අපි වාලේප කරන්න අපිව මෙහෙවන්න වහන්සේ කරන නිසා අපි වහන්සේට ස්තුති කියමු. ප්‍රශංසා වේවා. හාලෙලූයා. හාලෙලූයා. නමස්කාර වේවා. මහිමය වේවා. ගෞරවය වේවා. හාලෙලූයා. නමස්කාර වේවා. ප්‍රශංසා මහිමය වේවා. ස්තුති ප්‍රශංසා. ආමේන්.